ආයිබෝවන් සුබ උදෑසන. අපි අද ඉන්නේ දත්ත නිරූපණයේ පාඩමේ. දත්ත නිරූපණයේ පාඩමට ආවහම දත්ත නිරූපණයේදී අපි චූටි කාලේ ඉඳලම මුලින්ම කතා කරා චිත්‍ර ප්‍රස්තාර රූප වලින් දත්ත පෙන්වන්නේ. චූටි කාලේ රූප වලින් දත්ත පෙන්වුවා. ඊට පස්සේ චුට්ටක් කාල ගියාට පස්සේ අපිට පුළුවන් වුණා තීර ප්‍රස්තාර, එහෙම නැත්නම් ස්තම්භ නැත්නම් බහු තීර ප්‍රස්තාර මේ වගේ දත්ත පෙන්වුවා. 8 වසරට යනකොට ප්‍රගණන ලකුණු ආවා, වෘත්ත පත්‍ර සටහන ආවා. ඔයා ඒවත් ඉගෙන ගත්තා. එතනිනුත් පස්සේ ඔයාට grade 10 වලට එනකොට කියලා දුන්නා වට ප්‍රස්තාර ගැන සහ සිග්මා fx කතාව නමෙත් පොඩ්ඩක් කියලා දුන්නා සංඛ්‍යාත ව්‍යාප්ති කියලා නේද? අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. grade 10 වලට එනකොට සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති ගැන හොඳටම කරා. අපි හොඳටම කරා. ඊට පස්සේ දැන් දාන්නේ අපි තමයි හොඳටම කරේ කියන්නේ. එහෙමත් කරලා දැන් ඔන්න දත්ත නිරූපණයේ අන්තිම තැනට ඇවිල්ලා තියෙනවා. හරිද? දත්ත නිරූපණයේදී අපිට තව කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මීට කලින් ඉගෙන ගත්ත නැති වගේ සංඛ්‍යාත බහුවර්ෂ, ජාල රේඛා, අන්තස් චතුර්ථක පරාස, ඊට පස්සේ සමුචිත සංඛ්‍යාත වක්‍ර. මේ කියන ටික තමයි අපිට දැන් හොඳටම කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. අර ටික අපි හොඳටම කරා. දැන් අද මම යන්නේ මුලින්ම ඒ ගැන කතා කරන්න. හැබැයි ඔය ජාල රේඛයට යන්න කලින් අපි මූලික කාරණා ටිකක් මතක් කරන් ඉන්නවා. මුලින්ම මම කතා කරන්නේ ඔයත් එක්ක මොනවද නිරූප්‍යයන් කියන්නේ කියලා. ඔයා දන්නවා. මීට කලින් අපි කතා කරලා තියෙනවා මෙන්න මේවා. මාතය කියන්නේ මොකක්ද? මධ්‍යස්ථය කියන්නේ මොකක්ද? මධ්‍යන්නේ කියන්නේ මොකක්ද? පරාසය කියවුරුදු කතා කරා. මෙන්න මේ වගේ දත්ත සමූහයක් පිළිබඳව අදහසක් ලබා දෙන අගයන් වලට අපි කියනවා ඒ දත්ත සමූහේ නිරූප්‍යයන් කියලා. මේකෙදී පරාසය කියන එක අපි අදත් මතක් කරනවා. පුතේ දත්ත සෙට් එකක් ගත්තම මේ දත්ත සෙට් එකේ අගයන් ගොඩක් ඉන්නවනේ. මේ දත්ත සෙට් එකේ ඉන්න විශාලත්වය වැඩිම කෙනාගෙන් මේ දත්ත සෙට් එකේ ඉන්න විශාලත්වය අඩුම කෙනා අඩු කරාම හරි දත්තවල වැඩිමගෙන් දත්තවල අඩුමගේ අඩු කරාට පස්සේ ඔන්න අපිට එනවා පරාසය. හරි පරාසය කියන්නේ මොකද්ද? දත්ත සෙට් එකක් දීලා ඒක කියනවනේ දැන් මං හිතන්නම් මං කියනවා මම මේ ගන්නේ මගේ ඉස්කෝලේ පන්තියේ ගණිතයට ගත්ත ළමයින්ගේ ලකුණු ප්‍රමාණය තමයි දත්ත විදියට ගන්න. බිඳුව ගත්ත එකෙකුත් ඉන්නවා 100 ගත්ත එකෙකුත් ඉන්නවා. එතකොට ඔය දත්තවල තියෙන වැඩිමගේ 100 අඩුමගේ බිඳුව. පරාසය කියන්නේ 100න් බිඳුවක් අඩු කරනවා පරාසය 100ක්. ඒ පරාසය ඒ වගේ ලොකු ගාණක් වුණාම සාමාන්‍යයෙන් පරාසය 10ට වඩා ලොකු වෙනවා. හරි ආසන්න 10ට වඩා වගේ ලොකු වුණාම අපිට මෙන්න මේ විදියට දත්ත පෙන්වන්න බෑ. කොහොමද පෙන්වන්න බැරි? අර ඇගීමේ ලකුණු දානකොට වගේ එක ගත්ත ළමයි 7යි, දෙක ගත්ත උන් 6යි, තුනේ උන් 8යි, හතරේ උන් 12යි, පහේ උන් 7යි. ඇගීමක ලකුණු තියෙන උපරිම 10ට යනකන්නේ නේද?
ඒක අවුලක් නෑ ඔබ දාන්න පුළුවන්. හැබැයි පැටව වාර විභාගයේදී ගණිතයේ ලකුණු 1 2 3 4 කියලා ඕවම රිසල්ට් ෂීට් එක ආවොත් දැන් දත්ත වගුගත කරන්නේ මේ හැම මගුලම කරන්නේ අපිට දත්ත ගැන වඩා වැඩියෙන් හොඳ අදහසක් ගන්නනේ. දත්ත පිළිබඳ වඩා වැඩිපුර හොඳ අදහසක් ගන්න නෙමෙයි හැම මගුලම කරන්නේ. ඉතින් මේ කර්මාකල වගේ ගැහුවා මොකොතාගෙන යන්න වෙනවා ඉනවටෙත් එක්ක. ඔකට බෑ. එතකොට අපි කරන්නේ මොකක්ද දැන් මේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. එතකොට අපි එතකොට පොඩි වැඩක් කරා මතකද ඔයාලට? එතකොට අපි කරා කොහොමද? එතකොට දාන්නේ කොහොමද? 0යි 10යි 10යි 20යි 20යි 30යි 30යි 40යි 50යි. අන්න එහෙම සමූහ වලට වෙන් කළා කියනවා. එතකොට පුතේ හරි කොට. මේක තමයි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. මේක අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. ගන්න ටියුට් එක යන්න නෝට් එකට. අපි මතක් කිරීමක් කරන්න ඕන සවට මට අමතකුණොත් කියන කලින් අපි මේ සතියේ බ්‍රහස්පතින්දා පටන් ගන්නවා. අපි ටියුට් නැහැ කියලා මම ටියුට් එක දාන්නම්. ටියුට් එක නැතිවට මම ටියුට් එක දාන්නම්. නෑ දැන් සිග්මා එකේ දැන් ඔය ටියුට් සිග්මා එකේ ටියුට් දුන්න නැති ප්‍රශ්නය ආවනම් මටයි. පෙරේද මන් දී කියන්න බෑ කවුරු හරි. පෙරේද මම මේ පාඩම කරානේ. ඊයේ තමයි සර් කිව්වේ. ටියුට් ආවේ නැහැ කිව්වා. ජූලි මාසෙට ගොස්. අවුලක් නැහැ. මම ටියුට් එක ගෲප් එකට දාන්නම්. සිග්මා එකේ මොකක් හරි එක්කෝ ටියුට් තනක් හොයාගන්නකොට දැන් අද 8 වසරේ ළමයෙකුට කියලා තිබ්බ නැහැ කියලා. මම ඒක ටියුට්ක් බලන්න. නෑ ඊයේ කවුරු හරි කිව්වද මට මතක නෑ. හරි කමක්. හරි. අපි මේ බ්‍රහස්පති මම දාන්න PDF එක දාන්න ගෲප් එකට. මම මේ බ්‍රහස්පතින්දා පටන් ගන්නවාලගේ රිවිෂන් එක ගණිත ගැටළු රිවිෂන් එක ඒක ඇත්තටම දැන් අපි නම දාගමු ගණිත ගැටළු වලට ගණිත ගැටළු ගමනේ මේ ශිෂ්‍යත පන්තියක් වගේ සීන් එකක් මට තේරෙන්නේ. ඒක හින්දා මේ අපි ඒකට කියනවා රිවිෂන් ක්ලාස් එක. තියරි එක යනවා පේපර් එක යනවා රිවිෂන් එක යනවා. ආයතනින් මට කිව්වා මේ සතිය පටන් ගන්න එපා කියලා. මම පටන් ගන්නවා. ළමයි දන්නවා. සාර්ථකුන් නැත්තම් නතර වෙන බව ළමයි දන්නවා. මම මේ සතිය පටන් ගන්නවා. හරියන්න හෝ වරදින්. මොකද ආයතනින් කිව්ව දේ තමයි මගේ දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න 11 ළමයි ප්‍රමාණය වැඩි 10 අදවට ආයතනින් කතා කරලා කිව්වා පටන් ගන්න එපා මේ සතිය කියලා. මම පටන් ගන්නවා කිව්වා. අහන්න වෙයි ආයතනින් කිව්වයි කියලා ආයතනේ තර්ක සාධාරණයි. ආයතනේ කියනවා 11 වසරේ ළමයි ප්‍රමාණය 10ට වඩා වැඩි. ඇත්ත. 11 ළමයි ප්‍රමාණය 10ට වඩා වැඩි. එතකොට 10 වසරේ ළමයි ගෲප් හදලා තියෙන ප්‍රමාණය සහ 10 වසරේ ළමයි තමන්ගේ යාළුවෝ ගෲප් වලට ඇඩ් කරගෙන තියෙන ප්‍රමාණයෙන් බැලුවාම එකෙන් භාගයක්වත් 11යි කරලා නැහැ සර් ඔය වැඩේ ෆේල් වෙයි. සර් ෆේල් කියන්නේ කේස් එකක් නෙවෙයි. හරි. ඒකින් දැන් සර් ෆේල් වෙයි කියලා එපා ගව පටන් ගන්න. මම පවුලක් නැහැ ළමයි දන්නවා. මම පටන් ගන්නම් කියලා. ඉන්න කට්ටියට කරා යමු. ඒක අවුලක් නෑ එනවා. ගෝ එකක් නැති වෙයි කියන ප්‍රශ්නේ. ගෙස් කරන්න අද පටන් ගන්නවා grade 10. හරියටම තා බය 3යි විනාඩි 42කින්. බලමු අද කවුද හරියටම ගෙස් කරන්න කියලා. එදා දිල්ෂාන් ගෙස් කරා. එදා ගිය සැරේ grade 9 පළවෙනි දවසේ 240 ගානක් මම හිතන්නේ. නවයේ ඉඳලා 11 වෙනකන් තියෙන්නේ
9 ඉඳලා 11 වෙනකන් 9 5 විතර වේ උඩින් පටන් ගන්න ඉවර වෙන 9 11 5 වගේ වෙයි 9 11 9 කාලේ 11 කාලා වගේ සීන් එක යන්නේ ඔයාලා 11 මම આવොත් එපා කියන්නේ අද අපි කතා කරන්නේ මිනිතය පාඩම ඒ කියන්නේ O level paper එකේ පළවෙනි ඔයාලට අපි ඒක වෙනම කරමු ඕනේ හැමදාම ඉන්න තියාගන්න එපා එපා ඊට පස්සේ උඹලට මාව දැකලත් එපා වෙලා මට උඹලා නම් පේන්නේ නැහැ නේ පටන් නේද ඔයාලට මගේ මූණේ අර එපා වෙයි හැමදාම දකින්න මොකාගේද කරමලත් පුතේ සුදු ඉලුනේ ඒකින් දෙන්න එපා අපි ඒක වෙනම කරමු හරි මේ මාවත් සුදුවට පේන්න ගනි ඊට පස්සේ ටියුට් නැති සිග්නල් ගෲප් එකකට තමයි සිග්නල් ගෲප් එකට දාන්න ටියුට් එක නැති අය කෙනෙක් ඉන්නවනම් මට කියන්න තව හරි ඕන එන්න හැබැයි නිකන් මාව සුදුවට පෙයි වගේ හිතෙනවා නම් එන්න එපා හරි ඊට පස්සේ නේද ඉනෑනේ පුතේ හැමදාම දැකලා සුදු වෙලා පෙවුනොත් අපි යනවා පාඩමට යන් හරි එවන්නම් ටියුට් එක එවන්නම් ඕන අය දාලා තියන්න දැන් පොතේ ලියන්න වෙන්නේ කොහමද පස්සේ print out එකක් ගන්න ඕකේ මුලින් ඉඳලම තියෙන ටර්ම් එකේ මේවා අපි යනවා ටියුට් එකේ පිටු අංක 32 දත්ත නිරූපණය හා අර්ථකථනය නිරූප්‍යයන් මොනවද නිරූප්‍යයන් කියන්නේ ලියා ගමු මෙන්න මේවා ලියා ගන්න මෙන්න මෙහෙම දත්ත සමූහයක් පිළිබඳ දත්ත සමූහයක් පිළිබඳ දත්ත සමූහයක් පිළිබඳ අදහස් ලබා ගත හැකි මාතය මධ්‍යස්ථය මධ්‍යන්නේ හා පරාසය දත්ත සමූහයක් පිළිබඳ අදහස් ලබා ගත හැකි මොකද්ද සර්? සර් කියන්නකෝ. මාතය මධ්‍යස්ථය මධ්‍යන්නේ හා පරාසය වැනි අගයන් නිරූප්‍ය අගයන් ලෙස හඳුන්වයි. නිරූප්‍ය අගයන් ලෙස හඳුන්වයි. හරි.
ඔන්න මොනවද නිරූපක කියන්නේ පරාසය කියන්නේ මොකද්ද? මේක දාගන්න. පරාසය සමානයි දත්තවල වැඩිමාගේ අඩු කිරීම දත්තවල අඩුමාගය. දාන්න බටව පරාසයට ඒක. දත්තවල වැඩිමාගේ අඩු කිරීම දත්තවල අඩුමාගය. හරි. පරාසය කියන්නේ දත්තවල වැඩිමාගේ අඩු කිරීම දත්තවල අඩුමාගේ. එල ඒකත් ගොඩනේ තියාගත්තා. ඊට පස්සේ පුතේ තියෙනවා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා જાතියක්. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. අර මේවා මේ කොනේ තියෙන්නේ ඒ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. ඕවා එන්නේ කොයි වෙලාවටද? ඕවා එන්නේ දත්තවල පරාසය වැඩි වෙලාවට. ඕකේ එන්නේ දත්තවල පරාසය වැඩි වෙලාවට. තියාගන්න. දත්තවල පරාසය සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වලට. දත්තවල පරාසය වැඩි වන විට දත්තවල පරාසය වැඩි වන විට ටියුට් ඇටියට යවුවා. දත්තවල පරාසය වැඩි වෙන විට දත්ත පන්ති ප්‍රාන්තරවලට දත්ත පන්ති ප්‍රාන්තරවලට බෙදා දක්වන සංඛ්‍යාත ව්‍යාප්ති සර් ඒ වාක්‍ය ආපහු කියන්නකෝ. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වේ. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වේ. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වේ. හරි.
හරි. එතනම ලියා ගන්නකො මෙහෙම පන්ති ප්‍රාන්තර ගණන සර් ඒකටමද 5ත් 10ත් අතර ප්‍රමාණයකි. පන්ති ප්‍රාන්තර ගණන සර් ඒකටමද ලියන්න ඕන? සර් පන්ති ප්‍රාන්තර ගණන 5ත් 10ත් අතර ප්‍රමාණයකි. එනම් ප්‍රමාණයක් වේ. මේ මම යූප් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද බලන්න. කලින් කියව එක ලියා ගන්න කරනවා නම් බලන්න කලින් කියව එක. දත්තවල පරාසය වැඩි වන විට දත්ත පන්ති ප්‍රාන්තර වලට බෙදා දක්වන සංඛ්‍යාත ව්‍යාප්ති සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වේ. හරි. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියන්නේ පරාසය අඩු අවස්ථාවල අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති භාවිතා වේ. හරිනේ. හරි. chat එක everyoneද? මල කෙලියයි. අද Zoom එකේ අප්ඩේට් එකක් ගියා ඒකයි. Zoom එකේ අප්ඩේට් එකක් ගියා. එවෙද නම වෙනස් වෙලා තියෙන පොඩි පොඩි ෆීචර්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. තාම බලන්න ඕනේ. අප්ඩේට් එක ගියාට පස්සේ ඔක්කොම වැටිලා තියෙනවා. ඔව්. තාම මොනව වෙලාද? අස්ස බලන්න. හරි. අනුත් කොහොමද? everyone දාන්න නැත්තේ කියලා දැන් මම කියන්නේ. අනවශ්‍ය ප්‍රශ්නයක් විදියට
zoom වලින් ගේම් ගන්නත් දීලා දැන් අද අලුත් අප්ඩේට් එකේ මම apps වගේක් දාන්නයි තමයි තේරුනේ. හරි. zoom එක දැන් අලින් අපිට බලන්න පුළුවන් ෂෙයා කරන අයම security option වලින් දැන් ආයෙ දීලා තියෙනවා අලුත් එකක් මම තාම ඇඩ් කරෙත් නැහැ ඒක. ඒ කියන්නේ ඔයාලට link share කරන්න බැරි වෙන්න block කරන්න පුළුවන්. අපි යවුවාම link එක share වෙන්නේ නැහැ එතනින් පස්සේ. ඒක මම තාම ඇඩ් කරෙත් නැහැ. security වල ඇවිල්ලා තියෙන option එක තාම කිව්වේ. ඒක වැඩක් නැහැ නේ කොලේම කරන්නේ නැහැ. ඔක්කොලා දීලා තියෙනවා. ඔයාලා කිය. දැන් එහෙනම් මෙච්චරලා ඔයාලා කියපුවා වුණේ මොකුත් නැහැ. මේකනේ අපි කොතර කතා කරන්නේ. අපරාධේ. ආයි මොනේද කියන්නේ කියපු ටික. දැන් හරි. හරි. අතහැරලා දාම වැඩක් නැහැ. සි. මෙච්චරලා කියපු මොකුත් කියන්නේ. කොච්චර ප්‍රශ්න හුවද සර්? ප්‍රශ්න හුව සර්. යකෝ උගන්වන්නේ නේද ප්‍රශ්නවද? ඔව් සර්. එලාවට හරි. ඒ ටිකේ ඉතර ප්‍රශ්න වුණාම ටික ඕෆ් වෙලා තිබ්බ එකම තමයි හොඳ. මට එක දවසකුත් වුණා මම මොකක් හරි එකට මියුට් කරපු ගමන් මියුට් එක දිගේ ගන්නේ. ඒත් කතා කළා සර්. ලැප් එක මියුට් කරා. ඒ මියුට් කරු මියුට් කියලා එදත් ඒවම දීපදත් වෙනවා. හරි අපි යන්න. දැන් ඊට පස්සේ අපිට තියෙනවා සමුහිත සංඛ්‍යාත විද්‍යාවේ පන්ති ප්‍රාන්තරයක තරම. දැන් පුතේ පන්ති ප්‍රාන්තරයක තරම හොයද්දි මේකේ සීන් දෙකයි ඈ. පන්ති ප්‍රාන්තරයක තරම හොයනකොට මේවා මේ පොඩි කාරණා මේවාර අවසන් ගන්නට ලොකු බලපෑමක් වෙන්නේ නැති වුණාට සමහර පිට අවශ්‍ය වෙන්න පුළුවන්. මම කොහොමද විභාග මට්ටමේ ගානක් කොටසක් හදලා දෙවන්නේ. අල්ලන් ඉන්න මේ මුල් ටික කියලා දී යුතු හින්දා කියලා දෙනවා. මොකද සිලබස් එකේ කියලා තියෙනවනේ මේක ලොකු එකක් නෑ. හැබැයි කෙටි ප්‍රශ්නයකට වගේ එන්න පුළුවන් පන්ති ප්‍රාන්තරයක් දීලා මොකක් හරි දීලා තරම හොයන්න වගේ දෙයක් දුන්නොත් ඔයාලට බැරි වෙනවා. ඒකයි මේක දෙන්නේ. පන්ති ප්‍රාන්තරයක තරම. මේක හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වගුව දීලා තිබ්බොත් අපිට පන්ති ප්‍රාන්තරයක තරම හොයන්න කියලා 11 20 21 30 31 40 දැන් මෙහෙම දීලා මට තරම හොයන්න කියනවා. එතකොට තරම හොයන සීන් එක වෙනයි පන්ති ප්‍රාන්තරයක පරාසයයි දත්තවල පරාසයයි පන්ති ප්‍රාන්තර ගණනයි එයා දීලා. දත්තවල පරාසයයි පන්ති ප්‍රාන්තර ගණනයි එයා දීලා තිබ්බොත් අන්න ඒ දෙක බෙදලා ඒ දෙක බෙදුවාම ලැබෙන අගයක් තියෙනවනේ. අන්න ඒ දෙක බෙදුවාම ලැබෙන අගයක් තියෙනවනේ. ලැබෙන අගයේ ආසන්නත විශාල නිකිලමය අගය. ඒ කියන්නේ දැන් අපිට දීලා තිබ්බා කියන්නකො මෙහෙම එකක්. එයා අපිට කියනවා ගැටලුවක් පරාසය 60යි පන්ති ප්‍රාන්තර ගණන 8යි කියලා. පරාසය 60යි පන්ති ප්‍රාන්තර ගණන 8යි. අන්න එතකොට තරම හොයනකොට 60 බෙදීම 8නේ 7.5යිනේ. එතකොට මම ගන්න කීයද කියලාද? 8යි. 7ම ඩෝංගාලාව නම් අවුලක් නෑ. යාව ගන්නවා. එහෙම නැත්නම් කොහොම හරි යාට කිට්ටුවෙම ඉන්න. හැබැයි වැඩි පැත්තේ ඉන්න. මේකට උත්තරේ 7.1 ආවත් 8 තමයි නිකිනේ. 7.1 ආවත් 8 තමයි නිකිනේ. එහෙමයි වෙන්නේ. ඇයි ආසන්නත කෙනා ගන්න. වැඩි පැත්තේ ඉන්න කෙනා ගන්න. ආසන්නත හා වැඩි පැත්තේ ඉන්න කෙනා ගන්න. එතකොට මේකේ පරාසය 8යි. ඒක දැන් දන්නවනේ. යාමට මේකේ පරාසය කියන්නකෝ.
හරාසිනියට මේකේ තරම 8යි. මේකේ තරම කීයද? chat එකට දාන්න. රියැක්ෂන් ප්‍රමාණය වැඩි වෙලා. කොහෙද රියැක්ෂන් දාන්නේ? වැඩි වෙලා. මං අහන්නේ තරම පන්ති ප්‍රාන්තරයක තරම. ඊ අවුරුද්දේ රෙකෝඩින් එක පෙන්න පන්න ගහන්න තමයි තියෙන්නේ දැන්. වෙන මූත් කරන්න නැතුළානේ. තරම චූටි තරම හොයන්න grade 10 වලට කියනවා. අඩුම ගානේ බැරි නම් ඇඟිලි ටික හරි ගයින්න කියනවා. 11යි දැන් 11යි 20යි එකේ 11 12 13 14 15 16 17 18 19 20 කීයක්ද? 10යි. 11 12 13 14 15 16 17 18 19 20 10යි. තරම ඇඟිලි ගැනලා හොයන්න. යම් පන්ති ප්‍රාන්තරයක් මගින් නිරූපණය කරන වපසරිය නියෝජනය වෙන වපසරිය. ඒ වපසරිය කියලා ගන්නේ පරාසය කියන වචනේ ගත්තොත් ඔයා හිතනවා අඩු වෙනවා කියලා. වපසරිය කියන වචනේ ගත්තොත් ඔයා ඒ වචනේ තේරුම දන්නේ නැහැ. හිත අවුලක් වෙන්නේ නැහැ. එතකොට ඔයාලට මතක් වෙනවා මේකේ හුරු ඇඟිලි ගැනලා කියලා. වචනේ තේරුම දන්නේ නැහැ. දන්නවද වපසරිය කියන වචනේ තේරුම දන්නවද? ඔව් සර්. මොකද්ද? විවෘතව තිබෙන ප්‍රදේශයක්. මොකද්ද? විවෘතව කියන්නේ ගොඩක් විවෘතව තිබෙන ප්‍රදේශයක් කියලා. වපසරිය කියන්නේ පරාසයද සර්? වපසරිය දන්නේ නැහැ. ගොඩක් උන් දන්නේ නැහැ ඒකින්ද අවුලක් නැහැ. එතකොට ඔයාලා දන්නවා ඇඟිලි ගන්න තමයි හොයන්නේ කියලා. සර් කියන්නකෝ. මන් දන්නේ නැහැ බං හරියට ඔක දෙන්න. නෝනෝ ලියා ගන්න. නෝට් එකට. වරහන් ඇතුලේ දෙන ඇඟිලි ගන්න හොයා ගන්න කියලා. දැන් අරම ආවොත් බෙදලා හොයා ගන්න පුළුවන්. අපි ඒක ඉස්සෙල්ලා දාගෙන ඉමු. පන්ති ප්‍රාන්තරයේ තරම සෙවීම කියන එකට තරම හොයන හැටි මුලින් කියන්නේ මේක දාගන්න. තරම සෙවීම කියන එකට මේක දාලා උදාහරණයට මේක දාන්න. යන්නු එකට මම පස්සේ දෙන්නම් නෝට් එක. නිකන් මං හිතන් ඉන්නේ වපසරිය කියන්නේ ඒකෙන් නියෝජනය වෙන ප්‍රමාණය වගේ නිකන් වගේ සීන් එකක් කියලා.
දාගත්තද? ඔව් සර්. පොඩක් ඉන්නකෝ සර්. හරි සර් ඉවරයි. හරි සර්. හරිනේ. ඊට පස්සේ ලියමු තරම කියන්නේ තරම. කියන පන්ති ප්‍රාන්තරයකට අයත් වන වපසරිය. පන්ති ප්‍රාන්තරයකට අයත් වන වපසරිය පන්ති ප්‍රාන්තරයකට අයත් වන වපසරිය එහි තරම වේ. එහි තරම වේ. හරි. එල. යා වරහන් දාන්න. ආයි කියන්නේ කරත් තියෙන්නේ. පන්ති ප්‍රාන්තරයක් මගින් නිරූපණය වන වපසරිය එහි පරාසය වේ. ඇඟිලි ගැනලා හොයන්න කියලා දාන්න වරහන් ඇතුලේ 10 වසරෙනුත් දාගත්තා දැනුත් දාන්න. අපි ඔයාලව හම්බෙන්නේ තව ටික කාලයයි. එහෙම කියලා හිටන් හිටියට එහෙම වෙන්නේ නැහැ. මොකද විභාගේ තවත් කාලයයි මේ යන විදියට. අද ඉස්කෝලවල ඉගෙනනවද? නෑ සර්. නෑ සර්. දැන් උගන්නන්නේ නැහැ සර්. කාගේවත් ඉගෙනුවේ නැද්ද? නෑ සර්. නෑ සර්. ඔයාලට බැරි උද්ඝෝෂණය කරන්න උගන්වන්න කියලා. එතකොට මරුමු සර් අපි දැන් පන්ති බණ ගත්තාම යන්නේ. අම්මනසි. උද්ඝෝෂණ. ඉස්සරදී කරනවා සර්. වාරජනේ නේද? වැඩ කරගන්න පුළුවන් සර්. ඈ ඔය නෑ මම මෙහෙමයි පළවෙනි දේ. ගුරුවරු මොනවා කරත් ඔයාලා ඉතින් ළමයි ඔයාලා ඒවට රියැක්ෂන් දාන්න එපා. යන්න නැතුව ඉන්න එක වෙනම එකක්.
වචන කියලා හිත රිදවන්න යන්න එපා. එකට එක කියන්නේ නැහැ. මොකද මම ඒවා හොඳටම කරපු කෙනෙක්. සර් ඉස්සර පන්ති උගන්වනකොට ළමයි අඩුවෙන් අහම ළමයිට බයිනවා. ඔව් සර් බණින හොඳට දැන් මේකේ පුතේ මම මේ අහන්නකො ගුරුවරුන්ට ඔයා මේ කතා හොඳට තේරුණා. ගුරුවරුන්ට මේ ලැබෙන වැටුප මාර මදි. අයගේ කිසිම තර්කයක් නැහැ මාරම මදි. ඔය වැටුප දීලා මට ඉස්කෝලේක පත් වීමක් දුන්නොත් මං කියනවා දවස් 3යි උපරිම ගන්නවන්න කියලා. නෑ බෑ. හරි. හැබැයි මම යන්නේ නැහැ ඒකින්ද. මම සෙමිනාර් එකක් කරන්න කිව්වොත් දවසම හරි කියලා සල්ලිත් එපා කියලා කරලා එනවා. ඒ මං වෙනුවෙන් මගේ මොකක් හරි දෙයක් වෙනුවෙන් මං කරලා එනවා. හැබැයි කෙනෙක් ඒ මිනිස් එකමාරයන්කම් විතර උගන්වන්න. හරිද නෑ මං කියන්නේ මේ වැටුප කෙනෙක් දැනගෙන ගියාම කෙනෙක්ගේ වැටුප දැනගෙන ගියාම මේ වගේ වෙලාවක හොඳ නෑ කියන එකත් එක්ක මාත් එක්ක ගොඩාක් මගේ යාළුවෝ රණ්ඩු වෙනවා. පාසල් ගුරුවරු මං කියන්නේ මේ වෙලේ එපා කියලා. මම කියන්නේ ඔයාලා ස්ට්‍රයික් කරන්න කොරෝනා ඉවරුණාම අනික පුතේ වර්ජනයක් කරනවා නම් බඩව ගෙදරට වෙලා උගන්නන එක නතර වෙන්න බලන්න. ගෙදරට වෙලා ඉන්නකෝ ඔයාලා හිතන්න දැන් පෙරේද සර් කෙනෙක් නැති වුණා. එක ගුරුවරයෙක් පෙරේද නැති වෙනවා. පෙරේද රෑ heart attack එකේදී හොස්පිටල් යන්නේ. ඇඩ්මිට් කරන්නේ ඇයි යාට කොවිඩ් පොසිටිව්. කොරෝනා පොසිටිව්. ඇඩ්මිට් කරගන්නේ. මැරෙනවා එළියෙම. මැරෙනකම ගන්නෑ. ඉතින් එතකොට මොකද ඒ වෙලේ කොරෝනා රෝගීන්ට වෙන් වෙච්ච බෙඩ් ටික ඉවරයි. හරි. ඒක වෙන තැනකට ගෙනියන්න තරම් එයා ජීවත් වෙලා නැහැ. හරිද? අහල පහල දෙනක තිබිලා නැහැ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ තත්ත්වයක් රටේ තියෙන වෙලාවක රටාවම දැන් දවසට 60ක් 70ක් මෙරෙද්දි දැනම පාරට බැස් එක වැරදි. මම මේක විරුද්ධ කාරණා ටිකක් තියෙන පාරට බහින්න නැතුව ඉන්න රටේ වියදම අතිශය වැඩිනේ. එන්නත් මේ වෙනකොට එන්නත් 1 කෝටි 40 ලක්ෂ ගණනක් ගෙන්නනවා. එන්නත් 1 කෝටි 40 ලක්ෂ ගණන්. එන්නතක් අඩුම ඩොලර් 15ක් 20ක් වෙනවා. මේ රුපියල් 2000ක් 3000ක් කියන්නේ. ඒ කියන්නේ 1 කෝටි 40 ලක්ෂයක් 1 කෝටි. එතකොට 3000ක් නම් කෝටිය ගානේ කෝටි 3000ක් අමතර වෙන්නත් වැඩි කියලා තියෙනවා. රටට ආදායමක් නැහැ. ඩොලර් නැහැ. බඩු තව ගණන් වැඩි වෙනවා. ඒ වගේ වෙලාවක චුට්ටක් හිතන්න තිබ්බා. ගුරුවරුන්ගේ පැත්තෙන් සාධාරණේම තියෙනවා. කොහොමත් එක් පැටු සම්බන්ධයෙන් ප්‍රශ්න විරුද්ධ නැහැ. පැටු වැඩි වෙන්න ඕනේ. හැබැයි අර මේ වෙලේ එකක් දැන් පහුගිය කාලෙම හරියට උගන්න ගන්න බැරි වුණානේ. පහුගිය කාලෙම හරියට ඉගෙනුවේ නැහැ. මොකද ඔය මම පැහැදිලිවම ওই කාරණේ දන්නවා. උගන්නපු හැටි ගැන. මොකද මගේ පුංචිලා දෙන්නම පාසල් ගුරුවරියෝ. ඒකෙන් හින්දා මම දන්නවා ඉතින් ඔය කොච්චර අමාරුවෙන් උගන්වනවද කියන එක. ඉතින් ආයෙ එහෙම බලා ගන්නවා ඉතින් මට වඩා ඔයාලා දන්නවනේ ඉගෙන ගත්තනේ. එහෙම මේ ඔය කියන තරම් දෙයක් කරෙත් නෑ. හරිද? එයාලා ලොකු තර්ක ගොඩනගනවානේ. ඒකින්ද ඔයාලට කොච්චර ඒවා අසාධාරණයි කියලා වෙනොත් ඔයාලා ගුරුවරු ගැන හිතක් හිතන්න එපා. මං කියන්නේ මූණට මුකුත් කියන්න යන්න එපා. උගන්වන ගුරුවරයෙක් හිටියොත් ඒකට පැසසුමක් දෙන්න, ඒකට ස්තුති කරන්න. නැති ගුරුවරයෙක් හිටියොත් ඒක එච්චර ගණන් ගන්න එපා. ඔයාලා කොහොමද ඉගෙන ගන්නවනේ? මෙතන ඉන්න එක ළමයෙක්වත් නැහැ පන්ති යන්න බැරි. පන්ති නොයන. අනිත් එක මම 100%ක් මොදාරණය කළා කියනවා. ඔය ගුරු ස්ට්‍රයික් එක අවුරුද්දම තියලා O level තියන්න කියන්නේ. ඔය ගුරු ස්ට්‍රයික් එක අවුරුද්දම තියලා O level තියන්න කියන්නේ. මෙතන ඉන්න ළමයි මම කියන්නේ කොළඹ පන්ති යන්න පුළුවන් ළමයි කුලකේ ප්‍රතිඵල වැටෙන්නේ නැහැ. රටේ සමස්ත ප්‍රතිඵලය ගත්තත් ඒක වැටෙන්නේ. ඕකෙන් අර දුප්පත් අහිංසක ළමයි සෙට් එකක් ඉන්නවා හානි වෙන. නැත්තම් ඇත්තටම ගොඩක් අය ඔයාලා මෙතන ඉන්න ළමයින්ගෙන් කී දෙනෙක් මට කියන්නකෝ මම මේක ඉගෙන ගන්න ඉස්කෝලෙන් විතරයි කියලා ගණිතේ විද්‍යාව හරි ඉගෙන ගන්න විෂයක් ඔයාලා එහෙම හරියටම ඉගෙන ගන්න නම් පන්ති යන්නේ නැහැනේ. සපෝට් එකක් හම්බෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මම කියන්නේ ඉස්කෝලේ වැහුවත් ඔයා ඉගෙන ගන්නවා. ඒකින්ද ඔයාගේ ඉස්කෝලේ ස්ට්‍රයික් එක ඔයාගේ ඔළුවට ගන්න නැතුව පාඩම් කරන්න පටන් ගන්න. හරිද? හොඳට මතක තියාගන්න මම ළමයෙක් විදියට තාම ළමයෙක් තමයි මම කියන්නේ මීටත් කලින් දවසක O level ලියන්න යනකොට මට තිබ්බේ අච්චු පොත් ටික විතරයි. මම කලින් දවසක ගත්තා මට තිබ්බේ අච්චු පොත් ටික විතරයි. සටහන් පොත් නැතුව සටහන් නැතුව මට පුළුවන් වෙනවා ඒ 7ක් ගන්න.
සංගීතයට ප්‍රැක්ටිකල් දැන් මේ සැරේ වගේ කැන්සල් වුණා නම් ඒකටත් මට එනවා. ප්‍රැක්ටිකල් තිබ්බනේ ඉතින්. ප්‍රැක්ටිකල් එක දෙන්න යනකොට මම කියලා දෙන්නේ මම ප්‍රැක්ටිකල් එක දෙන්න යනකොට මම දන්නේ නැහැ දැන් කට්ටි මම කියනවා ගායනයේද වාදනයේද කියලා. මොකක්වත් ගහන්න දන්නේ නැහැ මම කිව්වා ඇත්තමයි මේ ඇත්තමයි. මං කියනවා මං කිව්වා වාදනය කියලා. ගායනය කියනවා. වාදනය කරන මොකක් හරි දැනන් ඉන්න බෑ. මොකක්ද ඔය එකකට ගැලපෙන්න එකක් කියනකොට පුතේ මම මට පාඩම් එකම එක සින්දුවයි තිබ්බේ අර ඒ අපිත් එක්ක හිටිය අයියා කෙනෙක් උට සින්දුවක් කියන්නේ කිව්වොත් ඌ හැම වෙලෙම කියන්නේ අර පැනමඩ ගඩි කියලා උතාවලු. මට ඉතින් මතකයි ඒක විතරයි. මං ඒක කියලා ආවා. ඒකේ චුට්ටයි මට මතක තිබ්බේ. මට ලකුණු කීයක් දෙන්නේ නැද්ද කියලා හිතන්නකෝ. අනිත් එකේ ඉංග්‍රීසි. ඉංග්‍රීසි වලටත් මට ආවේ C එකක්. ඉංග්‍රීසියම අච්චුපතක් බලලා ගිහිල්ලා ලියන්න බෑ. කාලයක් තිස්සේ ඉගෙන ගන්න ඕන විෂයක්. අවධාරණය කළා කියනවා කිසිම ළමෙක් නැහැ. හරි. කිසිම ළමෙක් මෙතන නැහැ. අච්චුපතක් තියනවා නම් යම් විශේෂයක තමන් ගාව තමන්ට තියනවා නම් හීනයක් මං ඒ ගානකට යන්න ඕන කියලා එකක්වත් මෙතන නැහැ. ඔය ඒ තමන්ට අවශ්‍ය ගාන නොගෙන ඉන්න ඕන. ඇයි සර් නෝට් ලිව්වේ නැත්තේ? මොකද්ද? එවුනේ. තමයි හොඳටම කරලා තියෙන්නේ සර්. මම තමයි හොඳටම කරේ. අපේ සෙට් එකෙන් නම් මම තමයි හොඳටම කරේ. අය කතා කරන්න දෙන්නේ ඉතින්. අයි කියන්නේ. ඒක පුතේ ඔයාලා බලන්න මේ අත්දැකීම වෙනවා මට අන්තිමේනම නෝට් පොත් නැතුවම මං යාළුවෝ මේ සින්දු කියනකෝ බලන්න. ඈ? ඒ සින්දු කියනකෝ බලන්න. ඒ සින්දුවද? ඒ සින්දුව ඒ කාලේ කිව්වා. ඉතින් එදානේ පුතේ අර මානසික වැටුණා පුතේ මිනිස්සු මට ලස්සනට කියන්න පුළුවන් නැත්තම් ඒ කාලේ අර එදා ලකුණු කැපුවට පස්සේ මට කියන්න බැරි වෙනවා. අපි යන්න. දැන් කියන්න බැරිද? දැන් කියන්න බෑ පුතේ. එතන බැරි වුණා අර මගේ අර මේ මధుර හරිය ටික ඒ ටික අයින් වුණා. පටහඬ ගෙවිලාද සර්? නෑ ඒ ලස්සන ටික නැති වුණා. දැන් ගොරෝසු ටික විතරයි ඉතුරු වුනේ. ඒකයි නැත්නම් ඉස්සර පට්ට අසන්න කියන ඕ කොහත් ඇවිල්ලා මගෙන් තමයි යාන් යන්නේ කොහො කියන හැටි. ඒ තරම්. ඒස ගායකයෙකුත් නැත්තේ. ඈ? එදා මානසික වැටුණානේ. මේ අහන්න. දැන් එහෙම කියමු සර්. දැන් එදි 21යි 30යි. පන්ති ප්‍රාන්තරයක් ගත්තාම ඕකේ තියෙනවා යට පොයින්ට් එකයි උඩ පොයින්ට් එකයි. උතේ මෙන්න මේ පන්ති ප්‍රාන්තරවල මේකට කියනවා පහළ සීමාව මේකට කියනවා ඉහළ සීමාව. හරි? පහළ සීමාවයි ඉහළ සීමාවයි. හරි. ඔයා මට කියන්නකෝ මෙන්න මේ පන්ති ප්‍රාන්තර දෙකේ මේ වර්ග දෙකේ ඔයාට යම්කිසි වෙනසක් පේනවා නම් මේ එක වර්ගයක් මේ අනිත් වර්ගය. මොකක්ද මේ දෙකේ වෙනස? ඈ කාට හරි පේනවද මේ දෙකේ වෙනස? ඔව් සර්. මොකක්ද වෙනස? පළවෙනිගේ 21යි 30 එක 21යි 30 එකෙන් පටන් ගන්නවා අරගේ 20යි 30 එකක් අරගේ වැඩි වෙලාගේ. තව ලස්සන ඔය කාරණාව කිව්වොත් තව චුට්ටක් ලස්සන කරලා කිව්වොත් මේකේ පන්ති ප්‍රාන්තර අතර පරතරයක් නැහෙනි. මේකේ පරතරයක් තියනවානේ. අරු ඉවර වෙච්ච කලින්ම නෙමෙයි නේ මූ පටන් ගන්නෙ. හරියට ඔයාලයි ගෙදර වැටයි එහා ගෙදර වැටයි වගේ නේ. ඔයාලගේ තාත්තා වැට මෙතනින් ගන්නවා අංකල් ඇවිල්ලා චුට්ටක් ගහින් අට ගන්නවා. නේ? රණ්ඩුව. නැත්තම් හේතු කළ තනි එකක් ගන්නවා. මායිම් වැටවල් නේද ගෙවල් වලට තියෙන්නේ. ගෙවල් වලට තියෙන්නේ මායිම් වැටවල් නේද? ඔව් සර්. ඔව් සර්. අපේ ගෙදර සීමාවයි එහා ගෙදර සීමාවයි කියලා එකක් තියනවද මායිම කියලාද තියෙන්නේ? මායිම. ඔයා සමහර රටවල් වල තියෙනවා දේශ සීමා අරගල පවා තියෙනවා. ඒ කියන්නේ ඉන්දියාව ගත්තොත් ඉන්දියාව මේ පැත්තේ තියෙනවා ගැප් තියෙනවා මේ පැත්තේ පාකිස්තානේ තියෙනවා. එහෙම නේද වෙන්නේ? ඔව් සර්. මොකද්ද මේකට කියන්නේ දේශ සීමාවට? මම දන්නේ ජම්මු කාශ්මීරද මම දන්නේ.
ගාසා තීරණය මොකද වෙන්නේ? ඊශ්‍රායලය පලස්තීනය අතර තියෙනවා ගාසා තීරණය නේ. එතකොට තියෙන්නේ දේශ සීමා. දේශ සීමා අර්බුද කියලා ඒවට කියන්නේ. ඒ කියන්නේ පුතේ ગેප් එකක් තියෙනවා නම් සීමාවක් කියන්නේ. සීමාව. හරි. ગેප් එකක් නැත්තම් මායිමක් වෙනවා. හරි. ඒ කියන්නේ දෙන්න අතර මායිම් තියෙන්නේ. මේ දෙන්න අතර ගත්තොත් මායිමක් තියෙන්නේ. එතකොට මෙන්න මේ විදියට නැති වුණොත් සමහර වෙලාවට දත්ත දාති අවුලක් වෙනවා. කොයි විදියටද අවුලක් වෙන්නේ පුතේ? මේ වගේ වෙලාවට මෙහෙම තිබ්බේ නැත්නම් දාන්න බැරි දත්ත සෙට් වෙනවා. මොන වගේ දත්තද දාන්න බැරි? 30 වගේ ඈ 30 වගේ එක මොකටද දාන්නේ කියලා? දැන් මං කිව්වේ මේකට දාන්න බෑ සමහර දත්ත. මේකට දාන්න හැම දත්තයක්ම මේකට දාන්න බැරි වෙනවා. මං අහන්නේ මොන වගේ දත්තද දාන්න බැරි වෙන්නේ? කොයි වගේ ලක්ෂණයක් තියෙන දත්තද මේකට දාන්න බැරි වෙන්නේ? 30න් ඉවර වෙලා 31න් පටන් ගන්න. ඒ කියන්නේ දශමයන් 30යි තියෙන දත්ත. දශමයන් තියෙන දත්ත මේකට දාන්න 30.5 තියෙනවා. බර උස ඒ වගේම. ඒවට මොන දත්ත කියලාද කියන්නේ? ඒවට මොන දත්ත කියලා ඈ? සංයුක්ත දත්ත. සන්තතික දත්ත. සන්තතික දත්ත මේවට දාන්න බෑ. විවික්ත දත්ත පුළුවන් ඕන එකකට දාන්න. අපි කලින් අවුරුද්දේ මේ જાතිය ඒවා ගහන්න නැතුව මේ වගේ ඔය සන්තතික දත්ත එනෙහි. හැබැයි මේ අවුරුද්දෙත් අපිට විවික්ත දත්ත තිබිලා මේ වගේ දාලා තිබ්බත් වැඩි අවුල් යනවා. ඇයි අපිට ඊළඟට අනින්න තියෙන සංඛ්‍යාත බහුවර්ෂ සහ ජාල රේඛා මෙන්න මේව පන්ති ප්‍රාන්තර අතර පරතර තියෙනවා නම් හදා ගන්න බැරි වෙනවා. ඒකින් හරි. දැන් වල පොඩි අදහසක් තියෙනවා සීන් එක ගැන. ලියා ගන්නකෝ ඉහළ සීමාව. පන්ති ප්‍රාන්තරයක වැඩිම අගය. පන්ති ප්‍රාන්තරයක සීමාවක් කියලා තියෙනවා ඉහළ සීමාව පන්ති ප්‍රාන්තරයක වැඩිම අගය. පන්ති ප්‍රාන්තරයක වැඩිම අගය එහි ඉහළ සීමාවයි. එහි ඉහළ සීමාව වෙයි. පහළ සීමාව කියන්නේ මොකද්ද? පන්ති ප්‍රාන්තරයේ අවම අගය පහළ සීමාවයි.
හරි. ඊට පස්සේ පන්ති ප්‍රාන්තරයේ අඩුමගය පහළ සීමාව වේ. ඉහළ සීමාව කියන්නේ වැඩිමගය, පහළ සීමාව කියන්නේ අඩුමගය. ඊට පස්සේ අපිට හොයන්න තියෙනවා මායිම. පැටව දැන් පොදු මායිමක් හදා ගන්න ඕනනේ. පොදු මායිමක් හදන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? මුගේ වැඩිම එකයි මුගේ අඩු ගන්නවා. මං ගිහිල්ලා ආවද? ඔව් සර්. ඔව් සර්. කවුරුත් කිව්වේ නැහැ. දැන් ආවේ. කවුරුත් කිව්වේ නැහැ. මේ හරිය කමන්නේ. මෙයන් දැන් ඉහළ සීමාවයි පහළ සීමාවයි තියෙන වෙලාවට මම කියන පොඩි අවුලක් තියෙනවා කියලා. ඒ අවුල නැති කරගන්න පොදු මායිමක් ඕන. මොකද කරන්නේ? මුගේ වැඩිම එකයි මුගේ කියන්නේ කලින් එකාගේ වැඩිම එකයි පස්සේ එකාගේ අඩුම එකයි එකතු කරලා දෙකට බෙදෙනවා. අන්න පොදු තැන එනවා. උතේ ગેප් එක හැම වෙලේම උඩරිම තියෙන එකයිනේ. ඒකින්ද ඉතින් ඕක 0.5ට තමයි යන්නේ. හරිද? හොඳට බැලුවොත් හැම එකේම රටාව මෙතන 30 40 නම් මේක ඒකයිත් එක 0.5කින් හැම එකක්ම ඉස්සරහට යනවා. හැම එකක්ම 0.5කින් ඉස්සරහට යනවා. අනිත් පැත්තේ හැම එකක්ම මොකද්ද වෙන්නේ? 0.5කින් සම්පාකින් අඩු වෙනවා. ඕක තමයි සරල කතාව. ලොකු බයිලාවක් ඔගේ කිව්වට වෙන්නේ. හරිද? පොදු සීමාව හොයා දෙන්නේ පහ පෙර පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාවත් පසු පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාවත් එකතු කර දෙකට බෙදීමෙන් ලැබෙන අගය භාවිතා කරමින් පොදු මායිම ලබා ගන්නා අතර ඒ භාවිතා කර පන්ති ප්‍රාන්තර මහින කතාවක් දෙනවා මාත් දැන් හරිද? මොකද්ද සරලවම වෙන්නේ? එකතු කරලා දෙකට බෙදුවා මේ 0.5ක් වැඩි පැත්තේ 0.5ක් වැඩි වෙලා අඩු පැත්තෙන් 0.5ක් අඩු වෙලා තියෙනවා. ඒක උනේ කොහොමද? ඒක වෙච්ච විදියක් තියෙන උනේ මේ දෙක එකතු කරලා දෙකට බෙදලා පොදු තැන ගත්තා. මේ දෙක එකතු කරලා බෙදුවා පොදු තැන ගත්තා. මේ දෙක එකතු කරලා බෙදුවා පොදු තැන ගත්තා. එතන මුගේ පටන් ගත්ත තැනයි මුගේ ඉවර වෙච්ච තැනයි දෙකම එක වෙනවා. හරි. ලියා ගන්න. පොදු මායිම. මායිමනේ. මායිම. පෙර පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාවත් පෙරමායම පෙර පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාවත් පසු පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාවත් පෙර පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාවත් පසු පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාවත් එකතු කර දෙකට බෙදීමෙන්
පොදු මායිම ලැබේ. එකතු කර දෙකට බෙදීමෙන් පොදු මායිම ලැබේ. හරි. අපි ගානක් තියනවා හදමුද? ටියුට් එකේ ගානක් තියනවා හදමු. මම ඒක හදලා පෙන්නන්නම්. ඔයා බලාගෙන ඉඳලා එතනින් පස්සේ ඒවා කරමු. මේකෙන් උදාහරණයක් දෙන්නේ නැහැ කොහොමත්. මේ જાති එකක් නෑ මේක නිකන්. නේද? මේක අපි කරා ගිය අවුරුද්දේ. ගිය අවුරුද්ද හැබැයි මේ අවශ්‍යතාවයට නෙමෙයි කරේ සම්පතික දත්ත විවික්ත දත්ත තියෙන වෙලාවට දාගන්න බැරි වෙන සීන් ආවහම මේ අවුරුද්දේ තියෙන ඒකෙන් ඉන්න නෙමෙයි අපිට සමුචිත සංඛ්‍යාත වක්‍ර සංඛ්‍යාත බහුවර්ෂ ජාල රේඛා අඳින්න බැරි වෙන හින්දා ඒව අඳින්න බැරි වෙන හින්දා එහෙම වෙන්නේ. අන්න වගුව. පාලා දැන්ටම ගහලා ඉවරත් දිනේ ඔක. ඕවා නම් මොනවාද නේ? ලොකුනාම ගුරුවරු වෙන්න හිතන් ඉන්නේ කවුද? අපි නන්නේ. කවුද හිතන් ඉන්නේ? ලොකුනාම තමන් ගුරුවරයෙක් වෙනවා. ඒ ළමයි කවුරුත් ආස නැද්ද? මන් සර්. එතකොට දැන් ඔයාලට පඩි අඩු වෙන්නේ හම්බ වෙන්නේ. එතකොට මොකද කරන්නේද? කමන්නේ නැද්ද ඒක? මෙයන් ඔයා හොඳ දක්ෂ ගුරුවරයෙක් වෙන්න. අපේ ඉස්කෝලේ අපිට ගන්නවා එස තාම ඉන්නවා තාම උගන්වනවා. දැන් මන් දන්නේ කොහොමද උගන්වන්නේ කියලා. මගේ විද්‍යා ගුරුවරයා හිටියනේ. අපේ සර් ඉස්කෝලේ කිට්ටුව දරක පන්තියක් කරනවා. ටියුෂන් ක්ලාස් එකක් කරනවා. පන්තිය ළමයින්ට එන්න ගහනවා. ඉස්කෝලේ සර් ඉගෙනුවා F එකට ඉගෙනුවා D එකට ඉගෙනුවා. D එකේ F එකේ ළමයින්ට සර්ගේ පන්තිය එන්න තහනම්. ළමයි ඉන්න පුතේ බැලෙන්නේ. පන්තිය නා ළමයි. ඇයි? එයා විෂය දක්ෂයි. හරි. පාසල් ගුරුවරයෙක්ට යම්කිසි අමතර ආදායමක් ඕන නම් ටියුෂන් එක කියන දේ තියෙනවා. සා ගුරුවරයෙක් වෙන්න ආස කෙනෙක්ට පාසල් ගුරුවරයෙක් වෙන්න කියලා නැහැ. ඔයාලගේ කාලේ වෙනකොට සැලරිත් හැදිලාදී තමන් ආස දේ කරන්නේ. තමන් ආස දේ කැමැත්තෙන් කරනකොට ඒකට සාධාරණයක් කරන්න දෙනකොට ඔයාලට සල්ලි කොහොමද එනවා? සර් යා හොස්ට් හොඳයි නේද? ඒක පුතේ අපි ඉන්න සමාජෙත් එක්ක යා හොස්ටල් කියන එක තියෙන්නේ අර ටිකක් අර මොඩලින් කරනවා නිලියක් මොඩලින් යා හොස්ටල් එකම එක ලයින් එක යන්නේ. ඒ කියන්නේ යාලා තමන්ගේ රූපය හින්දා ඒ තැනට ගියපුම් කියලා සමාජයේ යාලා පොඩක් පහලට දානවා. ආයා හොස්ටල් කෙනෙක්ද කිව්වම ආපෝ එහෙමද නිකන් ඒ ලයින් එකේ තමයි ඉන්නේ. සර් account කෙනෙක්. ඒවට එහෙම නැහැ. ඒ වගේ සමහර වෘත්තීන් තියෙනවානේ. තමන් මං කියන්නේ මම වුණා නම් ඉතින් මට ඒ මාසාවක් තිබෙන්නේ නැහැ. මම පයිලට් කෙනෙක් වෙන්න කවදාවත් ආස කරේ නැහැ. මොකද මම එච්චර මිනිස්සු තෝගයක් ඉස්සරේ මරන්න කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
මට පොඩ්ඩක්වත් ආසාවක් තිබෙන්නේ. මේ දෙක එකතු කරලා දෙකට බෙදන්න. 15යි 14යි 29යි දෙකට බෙදුවම 14.5යි. දැන් ඔයා දන්නවා යන රටාව 19.5යි 24.5 මාරටි වෙනවනේ. 29.5යි 24.5යි. අඩු වෙනවනේ 9.5යි 14.5යි 19.5යි 24.5යි 29.5යි. නිකන් ලස්සන වෙන්නේ නැහැ පින් කරන්න ඕනේ ඒක ඇත්ත. සර් ඔව්. දැන් මධ්‍යගයොත් හොයන්නේ 10යි 14 එකතු කරලා දෙකෙන් බෙදලා නේද? ඔව්. එතකොට කරන්නේ එයාගේම ඉහළ පහළ සීමා එකතු කරලා දෙකට බෙදීමෙන්. හරිනේ. දැන් ඔන්න අදහසක් තියෙනවා. මෙන්න මෙහෙම තමයි වෙන්නේ කියලා. හරිද? එතකොට 10යි 14 එකතු කරලා දෙකට බෙදුවාම එතකොට එන්නේ මධ්‍යගය. 10යි 14යි එකතු කරලා දෙකට බෙදුවා නම් ඉන්නේ මධ්‍යගය. දැන් අපි මධ්‍යගයක් නෙවෙයි දැන් හොයාගත්තේ. දැන් හොයාගන්නේ සීමාවල්. පොදු සීමාවක් 14 ඉඳලා 15ට ગેප් එකක් තිබ්බා. පොදු පොයින්ට් එකක් හදාගත්තා. ඔයාලට දැනෙන තරහ ගිහිල්ලා තියෙන්නේ. ඔයා දැන් ඒ අවශ්‍ය කෙනෙක් වෙන්න දීතන් ඉන්නේ. එහෙනම් ඉතින් ඔයාලට තරහ ගිහිල්ලා තියෙන්නේ. පෞකාරයවලු ඉරිසියාවට කතා හදනවලු. ඔයා කැමති එක දාලානේ. හරි. එන කෙල්ලෙක්. හොඳයි. මෙතන ඉන්න කවුරු හරි කවදා හරි දවසක ටියුෂන් කරන්න එනවා නම් මම මගේ උපරිම සහයෝගය දෙනවා. හැබැයි හොඳට ඉගෙනගෙන ඉන්න. හොඳට ඉගෙනගෙන කියන්නේ ඒ දේ ළමයින්ට උගන්වන්න පුළුවන් ගන්න. දැන් පුතේ මම ඉංජිනේර කෙනෙක් කියන එක ඇත්තටම තම දොයිතුවක වැඩක් තියෙනවද උඹලට මේ ටික උගන්වන්න? මේ ලෝ වැඩක් නෑ සර්. බයිලානේ පුතේ. අපි ඉතින් කියනවා ඉතින් අපි එච්චර ඉගෙන ගත්තා කියලා. හැබැයි ඉතින් ඒක මේකට වැදගත්කමක් නැහැ. හරි. ඒකයි මේකේ සම්බන්ධයක් නැහැ. මම කියන්නේ තමන් ඔයාලා දන්නවද අනිත් එක දැන් සමහර අපි කියනවානේ දැන් ඔය ප්‍රශ්නයක් ආවා. මම දහම් පාසලේ උගන්වන්න ගියාම එතනදී මට ප්‍රශ්නයක් ආවා. මම දහම් පාසලේ උගන්වනවා. මම දහම් පාසලේ ගියේ පොඩි උන්ට උගන්වන්න. මම චුවේ කෙනෙක්. ඉස්සර මම පොඩි පන්ති කරපු ඉඳන් මාසයි චූටි උන්ට උගන්වන්න. හරි. ෂෝක් උන් එක ඉන්නකොට. උන් හරි එනේ හිතෙන ඒවා කියනවා. හරි අර හංගට ඒ උන් කියන එහෙම නෑනේ. අර උන් හරි විවෘතයිනේ. ආපෝ සර් මොකද්ද සර් කොණ්ඩේ ඇලි සර් අයියෝ කපන්න නැද්ද සර් උන් කෙලින් කියනවා. අනේ සර් අද හොඳයි කොණ්ඩේ හොඳයි උන් කෙලින් කියනවා. මම හරි ආසයි අර එහෙම හරි ඕපන් ඉන්නුට මම ආසයි මම පොඩි උන් එක පන්ති කරන්න ආසාවට දැන් දහම් පාසල් ගියා උගන්වන්න. ටියුෂන් කරනකොට හරි නෑනේ පුතේ ඒ සර් දෙක වසරටත් උගන්වන්නද කියලා අහනවා. ඒකින්ද මම ටියුෂන් එක කරන්න නැතෝ ගියා.
ඊට පස්සේ දැන් ලොකු ආමුදුරු මේ කොහෙවත් නෙමෙයි. ඔය විච්ච සිද්ධිය බොරණන් ඉතින් අහලා බලන්න බල්ලපොකට පන්සලේ. මම ඔන්න 3-4 පන්තිවල උගන්වද්දී ලොකු ආමුදුරු බලන් ඉඳලා දවසක් ඇවිල්ලා කිව්වා මහත්තයා ඉතින් පුළුවන් නේ කරන්න 7 වසරක් දෙන්න. ඔන්න දැන් මට 7ක් දෙන්න. ආයෙ ටික ගිහින් මේ අපරාධ 9 වසරකටත් උගන්වනවා. දැන් මම 9. දැන් මට පොඩි පන්තිනේ ටික දවසකින් මම 9 පන්ති බාර. අවසානෙටත් උගන්වන්න දැන්. මම දහම් පාසල අවසානයේ කළා නෑ. නෑ නේද? නෑ කියන්නේ බෑ. මම උගන්වනවා. උන්ට තේරෙනවා. ඉතින් වැඩේ කරගෙන යනවා. ටික දවසකින් එකෙක් අහනවා. උන් අහනවා මම. සර් අවසානි කරාද සර්? සර් කවද්ද සර්? දැන් මම අවසානි කරේ නෑ කිව්වා. මම කරේ නෑ කිව්වේ නෑ. මං කිව්වේ දැන් පුතේ උඹලට දැන් මෙතෙන්ට ආනන්ද හාමුදුරුවෝ වැඩියත් අපිට උගන්වන්න බෑනේ. ඇයි ආනන්ද හාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික වුණත් උන්වහන්සේ අවසානයේ පාස් වෙලා නැහැ. තමන් ඊ කරුණ දන්නවා නම් කියලා දෙන්න පුළුවන් නම් එච්චරයි. බලපොකුණට ඇවිදලා යන්න පුළුවන්. පුළුවන් මාත් ඇවිදලා තමයි ඉස්සර උගන්වන්න කිව්වේ. මොකද සර් නම? බලපොකුණ දහම් පාසල කිරුළපට. හරි. පස්සේ මම ඉගෙන ගන්න. මට වුණේ බල්ලපොකුණ කියන. ඒක අංගල පොඩි අවුලක් තියෙනවා තාමට තේරෙන්නේ. හරි. දැන් පොදුමායිමක් ඕන වෙන්නේ ඇයි? පොදුමායිමක් ඕන වෙන්නේ වැදගත්ම විශේෂයෙන්ම වැදගත් වෙන්නේ සංඛ්‍යාත බහුවර්ෂ වලටයි මොනවද මේ? ඒවා පස්සේ කියලා දෙන්න. ඊටත් කලින් අපි අද ඉගෙන ගන්නවා ජාල රේඛා. තියාගන්න වැදගත්කම. ජාල රේඛා නිර්මාණයේදී හා සංඛ්‍යාත බහුවර්ෂ නිර්මාණයේදී පොදුමායිමල අවශ්‍යතාව. ජාල රේඛයේ යනු කියන තැනද? නෑ පොදුමායිමල අවශ්‍යතාව. ආයි කියන්නකෝ සර්. ජාල රේඛා හා ජාල රේඛා නිර්මාණයේදී හානේ ජාල රේඛා නිර්මාණයේදී හා නැත්නම් ජාල රේඛා හා සංඛ්‍යාත බහුවර්ෂ නිර්මාණයේදී ජාල රේඛා නිර්මාණයේදී හා සංඛ්‍යාත බහුවර්ෂ නිර්මාණයේදී ජාල රේඛා නිර්මාණයේදී හා සංඛ්‍යාත බහුවර්ෂ නිර්මාණයේදී පොදු මායිම් තිබීම අත්‍යවශ්‍ය වේ. පොදු මායිම් තිබීම අත්‍යවශ්‍ය වේ. මොකක්ද එතකොට මේ ජාල රේඛයක් කියන්නේ? ජාල රේඛයක් කියන්නේ මෙන්න මෙහෙමයි. ජාල රේඛයක් කියන්නේ මෙන්න මෙහෙමයි.
පුතේ xy අක්ෂ දෙකක් තියෙනවා හොඳ බලා ගන්න. මේ y නේ, මේ x නේ. x අක්ෂයෙන් පන්ති ප්‍රාන්තර හරියට අර තීර ප්‍රස්ථාර ඇඳ වගේ y අක්ෂයෙන් සංඛ්‍යාත මතකද තීර ප්‍රස්ථාරවල සංඛ්‍යාතේ පට්ට ලොකු වුණාම අපි අර මෙහෙම එකක් දැම්මා මතකද ඒකම පන්ති ප්‍රාන්තරවල දැන් පටන් ගන්නේ පන්ති ප්‍රාන්තරේ ලොකු එකකින් නම් 60 70 80 90 නම් තිබ්බේ බිඳුවේ ඉඳලා 60ට ලියන්න ගියා නම් මෙතෙන්ට යනකම් ලියලානේ අපරාධේ කොලේ ඉඳ සහ ඇත්තටම කරන්න ඉඩ මදි වෙන හින්දා ඔන්නම හાર્ට් බීට් එකක් වගේ සීන් එකක් මුලින් දාන්න පුළුවන් අකුලලා තියෙන්නේ තෙන්ට එනකම් හරි ඊට අමතරව මේකේ තව සීන් එකක් වෙනවා දැන් කියනවා 60යි 70යි අතර 5යි 70යි 80යි අතර 10යි 80යි 100යි අතර 10යි කියලා කියනවා 5 10 15 හරි 60යි 70යි අතර 5යි 70යි 80යි අතර 10යි පුතේ මේකේ පන්ති ප්‍රාන්තර කීයක් තියනවද? 3. ඈ 3ක් 80 90 90 100 මැනික තුනක් කොහෙද? දෙක. මං මේකේ පන්ති ප්‍රාන්තර දෙකයි. තියනවද? දෙකයි සර්. පන්ති ප්‍රාන්තර තරමවල් කීයක් තියනවද? එකක් නෙමෙයි. දියේ 10න් 10ටනේ. තරමවල් දෙකක් සාමාන්‍ය තරම වගේ දෙගුණයක තරමක් තියෙනවා. එතකොට මම මේක 10ක් උසින් අඳින්නේ නැහැ. මම ඒක හොයාගන්න 10 බෙදලා 5. ඇයි පන්ති ප්‍රාන්තර තරමවල් දෙකකට නෙමේ 10 හිටියේ? පන්ති ප්‍රාන්තර තරමවල් දෙකකට නෙමේ 10 හිටියේ. එහෙනම් 10 දෙකට බෙදලා මම 5න් අඳිනවා. ඒ පහ වෙන්නේ කොහොමද? ඇයි මෙතන පන්ති ප්‍රාන්තර දැන් 80 90 90 100 ඔය දෙකටම අයිති වෙන්නේ පුතේ 10 දෙනෙක් හිටියේ. එතකොට දැන් අපි එතකොට ඒ වෙලේ තියෙන සංඛ්‍යාතය අපි පන්ති ප්‍රාන්තර තරමවල් ගාණයෙන් බෙදනවා. මෙතන තරමවල් දෙකක් ඒ පන්ති ප්‍රාන්තරයක් කියලා තියෙන තරමවල් දෙකක්. අන්න 10 දෙකෙන් බෙදුවා. දැන් මෙයාට සංගන්න පුළුවන් සංඛ්‍යාතය කීයද උස කීයද 5යි. ඇයි මේ 5යි 5යි මේ කෑලි දෙක එකතු වෙලා 10ක් ඉන්නවා එතන. එතනත් 5යි මෙතනත් 5යි. හරි සර්. Clear? හරි. ජාල රේඛයේ අණු. ඒකේ මෙහෙම ලියා ගන්නකො. ජාල රේඛයේ අණු. මොකද්ද මේ ජාල රේඛය කියන්නේ? සංඛ්‍යාත ව්‍යාප්තියක පළවෙනි හරියට සංඛ්‍යාත ව්‍යාප්තියක ඇති දත්ත
සංඛ්‍යාත ව්‍යාප්තියක ඇති දත්ත ප්‍රස්ථාරිකව නිරූපණය කරන ක්‍රමයකි. සංඛ්‍යාත ව්‍යාප්තියක ඇති දත්ත ප්‍රස්ථාරිකව නිරූපණය කරන ක්‍රමයකි. ඊට පස්සේ ඊළඟ හරිය පන්ති ප්‍රාන්තරවල සංඛ්‍යාත පන්ති ප්‍රාන්තරවල සංඛ්‍යාත එකිනෙකට ස්පර්ශව පවතින පන්ති ප්‍රාන්තරවල සංඛ්‍යාත එකිනෙකට ස්පර්ශව පවතින විජුකෝණාශාකාර තීරුවල තීරුවල ඍජුකෝණාශාකාර තීරුවල උසින් දක්වනු ලබයි. හරි. ඊට පස්සේ කියනවානේ ජාල රේඛයක් ඇඳීම කියලා. ඊළඟ කරුණ වලට යන්කෝ. බෝඩ් එකේ තියෙන එක ඇඳ ගන්නද? එපා එපා. මේකේ පියවර වලට යන්. චූපා කාලවලන යන්න හොව හොව ගාලා කී දෙයක් කියලා දෙන්න. මොකද්ද? අක්කේ මයික් එක ඔෆ් කරලා ඉන්න අක්කේ. හරි. x අක්ෂයෙන් පන්ති ප්‍රාන්තරද y අක්ෂයෙන් සංඛ්‍යාතයේද දක්වනු ලබයි. සර් ආයි කියන්නකෝ.
x අක්ෂයෙන් පන්ති ප්‍රාන්තරද y අක්ෂයෙන් සංඛ්‍යාතද දක්වනු ලබයි. x අක්ෂයෙන් පන්ති ප්‍රාන්තරද y අක්ෂයෙන් සංඛ්‍යාතයද දක්වනු ලබයි. හරිනේ. ඊට පස්සේ පන්ති ප්‍රාන්තරවල ආරම්භක අගය පන්ති ප්‍රාන්තරවල ආරම්භක අගය විශාල වන විට ආරම්භකගේ විශාල වන විට x අක්ෂය මුලින් අක්වක් සලකුණ යොදයි. එහෙම එකක් නමක් කොතනකවත් ප්‍රොෆෙෂනලි දීලා නැහැ. x අක්ෂය මුලින් අක්වක් සලකුණ යොදයි. අක් වර්ග ඔව් අක්වක් වගේ එකක් දාන්න. හරි. ඊට පස්සේ පන්ති ප්‍රාන්තරවල තරම ඊළඟ පන්ති ප්‍රාන්තරවල තරම විශාල වන විට
විශාල වන විට සුදුසු පරිදි බෙදා සංඛ්‍යාතය ගනු ලබයි. සංඛ්‍යාතය ගනු ලබයි. හරි. ඕක තමයි යෝගේ කතාව. ඊට පස්සේ ඔයාලට එකක් අඳින්න තියෙනවා. මම ඒක වංගානේ ඇඳලා පෙන්නනවා. අද ඔයාලට වැඩක් තිබ්බෙම නෑ නේ. ඔක්කොම මන්නේ කරේ. ඇලියන්න සර්. ඊබනම් මොනවද නේ? මම තමයි අද වැඩිපුර කරේ. මම ඒ වගේ පුරවන්න. ලබන සතියේ පාඩම ඉවර කරන්න පුළුවන්. වෙයි කියලා හිතමු. අපිට ජාල රේඛයේ තියෙනවා චතුර්ථක පරාස තියෙනවා සංඛ්‍යාත සමජිත සංඛ්‍යාත වක්‍රය තියෙනවා. ඔන්න බලන්න. xy අක්ෂ දෙක තියෙනවා. පටන් ගන්න තියෙන්නේ 30න් ඒකින්ද මම පොඩි ටික්ටොක් එකක් දානවා මෙතන. 30 40 50 60 70 මෙතන ඉන්නවද අම්මලා තාත්තලා කවුරු හරි පොලිසියේ ඉන්න අය? ඔව් සර්. කොහෙද? දැන් පෙන්ෂන් සර්. පොලිසියට බැඳෙන්න ආසයි. මම ඉස්සර ආසාවෙන් හිටියා පස්සේ පුතේ. මට පඩිමදි සීන් එක ආවනේ පුතේ. ඔය එකකවත් මට පඩිමදි සීන් එකක්. හරි. හරි. මේක අවුලන්නේ 8යි. ඔන්න අක්වක් දැම්ම. මේක ලකුණු කරන්න සංඛ්‍යාතේ නැත්තම් මේ තියෙන මොකද්ද? ලමුන්. මම ඔක්කොම අතහැරලා නැවකට යන්න තමයි ප්ලෑන් කරේ. බාර. හතලියයි 50යි අතර 12යි 50යි 60යි අතර 15යි මේක ඕන තමයි 16 50යි 60යි අතර 15යි මේ වගේ 13 නේ.
මොකක් 13යි 12ට පස්සේ 14 නේ. ඔව් 2 4 6 8 10 12 දාලා දී හරි. මේ මැටි බින්දරක් දක්වන්න 13 හරි ඊට පස්සේ බඩව තියානේ 3ක් 70 ඉඳලා 100ට යනකම් හැබැයි එතන 9ක් ඉන්නවා 9 3ෙන් බෙදුවාම අන්න 3යි උස 3යි අන්න දාන්න එතන පන්ති ප්‍රාන්තර 3යි ඔව් හරිද එන්ද පොඩ්ඩක් ඉන්න. ටියුට් එකේ වල අක්ෂර දෙක විතරක් ඇඳලා දීලා තියෙනවා මං ගන්න අච්චු පොතේ 107 පිටුව ගන්න හරි 106 පිටුවේ පස්වෙනි ගාන
ඉවරයි සර්. හරිද පැටව්? තාම අඳින අය ඉන්නවද? පොඩ්ඩයි ඉන්න සර්. යාට නම් හොඳට සින්දු කියන්න පුළුවන් ඇති හැබැයි. මම නටුම් කරන්න සර්. තරහදිනේ. නැත්තම් සින්දුවක් අහන්න තිබුණා. පුළුන් කෑල්ල ඈස්ති කරගෙන මම ඒතර සින්දුවක් කියන්නම් සර්. එක පුළුන් කෑල්ලෙන් කන් දෙකම වහගන්න බෑනිකෝ. ඒක දෙකට කඩා ගන්න. ළමයි ඔක්කොම ඊළඟ දවසේ පුළුන් කෑලි අරන් එන්න. මං අරන් එන්නේ නැහැ සර්. ඇයි? දැන් ගෙදරන ඉන්න. ලැප්ටොප් එක මියුට් කරන්න පුළුවන් නැත්තර පුළුවන් කැලිය ඕනේ එහෙම බෑනේ ආන්තම් හරි ඇහෙන්න ඕනේ. ඒ පුළුන් කෑලි එහෙනම් සර් මේ වොලියුම් එක දාන්න හරිනේ. දැන් මං හිතන්නේ ගොඩක් අය පුළුන් කෑලි අරන් එන්නේ මං කතා කරන වෙලාවට ගහගන්න. ඒකම පාවිච්චි කරන්න පුළුවන් නේ නේ. ඉතින් සර් මෙහෙම ගිහින් ගන්න පුළුවන් නේ ඔන්න ගෙදරින් ඉන්න. ගෙදර ඉන්නේ හාමුදුරුවෝ. ඔයාලා තියාගන්නකෝ. ළමන සතියේ. දු හනුමාවන්ටම වගේ එකක් නටන්න. හරිද? අපිට ඇහෙයිනේ. හරි. නිවසක විදුලි පරිභෝජනය ගැන තියෙන්නේ පටන් ගන්න තැන නම් අක්වක්කයක් ඕනේ නැති සීන් එකක් තියෙන්නේ. මොකද 0.10 ආයෙදින් ඔතන අක්වක් ගැහුවත් ඔය ඊඩම යනවනේ. ඒකින්ද මම ගහන්නේ 100 වෙනකන් තියෙනවා 20 30 40 50 60 100 සංඛ්‍යාතය අපිට තියෙනවා 12 වෙනකන් 2 4 6 8 10 12 අක්ෂර දෙක නම් කරන්න විදුලි ඒකක සහ සංඛ්‍යාතය කියලා විදුලි ඒකක සහ නිවෙස් ගණන කියලා 10යි 20යි අතර 10 දෙනයි 20යි 30යි අතර සංඛ්‍යාතේ 16 දෙනා තියෙනනේ 20යි 30යි අතර 11 දෙනයි 30යි 40යි අතර 14 දෙනයි 40යි 50යි අතර 16 දෙනයි 50යි 60යි අතර 12 දෙනයි 60යි 100යි අතර 12 දෙනයි 60යි 100යි කියන්නේ 1යි 2යි 3යි 4ටම 12යි 12 බෙදනවා 4ෙන් 3යි ඔන්න ඔහොමයි වුණා කියන්නේ ලබන සතියේ සංඛ්‍යාත බහුවශ්‍ය සහ රිවිෂන් අද තියෙන ග්‍රේඩ් 10 එක අද තියෙන ග්‍රේඩ් 10 එක මිනිතේ පාඩම ඔයාලා දෙන්න එපා මට ග්‍රේඩ් 10 එකත් ඇත්තටම කීයක් එනවද බලා ගන්න ඕන ඒකින්ද අද ඔයාලට ලින්ක් එක දාන්නේ අද රෙකෝඩින් එක දාන්න 10 11යි දෙකම ගෙන්නලා ළමයි පෙන්නන්න බෑනේ හරිනේ හොඳනේ සර් ඔව් සර් දැන් අපේ රිවිෂන් එකේ අපිට 10වත් මේ වෙනවනේ එතකොට මට එකම දෙපාරක් උගන්වන්න වෙන සීන් එකක් වෙනවා 10 කොටස් ටිකක් යන්නේ එක බී නෑ සර් අමාරු ඒවා පොඩ්ඩක් එන්නනේ ඔක්කොම ටික නෙමෙයි අපි රිවිෂන් එකේ කරන්නේ පුතේ රිවිෂන් එකේ කරන්නේ හරි පාඩම නතර කරමු